ආයිබං හැමෝටම සූත්‍රයේ දෙවැනි කොටස මායා නගරය ඊයේ පළවෙනි කොටස දියත් වුණා. අද දෙවෙනි කොටස සූත්‍රයෙන් හරි අඩක් ඔයගොල්ලන්ට ශ්‍රවණය කරන්න තියෙනවා. විශේෂ දේශනාවක් වෙනවා මායා නගරය කියන එක. මෙහි මූලාරම්භයේදී සඳහන් වන පරිදි ප්‍රභූත රත්න බුදුන් වහන්සේගේ නිදන් ස්තූපයේ එළියට ගතපු තැනක්, මහා විඥානා විභු බුදුන් වහන්සේ, ඒ වගේම සම්බුද්ධත්වයට පත් වෙච්ච තැනක්, ඈත ඉතිහාසයක සිද්ධ වෙච්ච දෙයක් මේ දැන් දකින ආකාරයට ගෞතම බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා කියනවා. ඒ මහා විඥානා විභු බුදුන් වහන්සේගේ කුමාර පුත්‍රරත්න 16 දෙනාගෙන් එක්කෙනෙක් මාය කියලා කියනවා. ඒ වෙලාවෙත් එදත් ඒ කුමාර පුත්‍රවරු 16 දෙනා ගංගා නම් ගඟේ වැලියට හා සමාන ශ්‍රාවකයෝ නිර්මාණය කරා කියලා කියනවා. ඒ ශ්‍රාවකයෝ මේ දක්වා එනවා කියලා කියනවා. එදා හිටපු ශ්‍රාවකයෝ ඕගොල්ලන් කියලා කියනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න කට්ටියට වදාරන එකක් වෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කරන්න කියලා බ්‍රහ්මීන් ආරාධනා කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙන්න චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. අවිද්‍යාව දුරු කරගන්න, මෝහයේ කඩතුරාව ඉරා ගන්න ඒ ධර්මය දේශනා කරන වෙනවා. මේ සියලු ධර්මස්කන්ධ දැන අවබෝධ කරගෙන සිටින කට්ටියන්ට අලුතෙන් පෙර නොවසූ ධම්සක පෙරලීමට මේ 2020 ලකලැස්ති වෙලා ඉන්නවා. 20ට පෙරලන්න තියෙන ධම්සක සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ අනුවසින් එය තේරුම් ගනිමින් දරා ගනිමින් පිළිපදිමින් ඔගොල්ලන් 180 කියන නිවන් දොරත් අතේ තියාගෙන ගමන් විඩාව නිවා ගන්න, ගමනේ තියෙන දීර්ඝ යාත්‍රාව ළඟ තියලා කෙටි කරගන්න, ළඟට අරගෙන කෙටි කරගන්න, සංසාර ගමන කෙටි කරගන්න නිවන් දොරත් එක්ක යා යුතු වෙනවා. නිවන් දොර පෙන්වුවයින් පස්සේ එතනින් පිහිට වෙන්නේ මායා නගරයක් වෙනවා. මායා නගරයක්, මවාපාන නගරයක් වෙනවා. මේක මවාපාන නගරයක් වුණාට තමුන් සුරක්ෂිත වෙනවා, ආරක්ෂිත වෙනවා, බියෙන් නිදහස් වෙනවා, මරණයෙන් ගැලවෙනවා. නමුත් ගමන අවසන් නැති බව ඔයගොල්ලන්ට කිව යුතු වෙනවා. ගමනක් අවසන් නැති බව කිව යුතු වෙනවා. නිවන් දොරටු අතට අරගෙන ෂේම භූමියක හෝ ඒ මායා නගරයක නතර වෙලා සිටිය යුතු වෙනවා. ගමන් විඩාව ඉවර කරගන්න ඔයගොල්ලන්ට මේ පාර නිවන් දොරටුවට 180 දුන්න වෙනවා. සියලු දෙනා සාවධානයෙන් ශ්‍රවණය කරන්නයි කියලා කියනවා. 180 දුන්නේ මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරම්භ කරන්නයි කියලා තේරුම් ගත යුතු වෙනවා සියලු දෙනාම. මුලින් 45 වසරක මගපලලාභින් එකතු වෙනකන් ගෞතම බුදුරජාණන් වහන්සේ මේක දේශනා නොකළ වෙන්නේ. නමුත් 45 වසරක මගපලලාභින් එකතු කරලා ඊට පස්සේ දේශනා කරා වෙනවා මා බුදු වුණේ මෙහෙමයි, මා මේ නායකත්වයේ දරුවෙක මෙහෙමයි, මා මේ නිවන් දොරටුව මුලින් එළියට ගත්තේ මෙහෙමයි, මෙන්න මෙයයි සොයාගත යුතු වෙන්නේ. නිර්වාණ අංග දෙකක් දේශනා වෙනවා. එකක් දොරටුවෙන් ඇතුල් වුණාට පස්සේ තියෙන මාවත වෙනවා. අනිත් එක දොරටුව උදා කරගෙන නැගිටීමේ මාවත වෙනවා. දොරටුව උදා කරගෙන නැගිටීමේ මාවතට සියලු දෙනා ප්‍රවිෂ්ඨ විය යුතු වෙනවා. එහෙම කරොත් ඕගොල්ලනුත් සම්බුද්ධත්වයටපත් වෙනවා. සොයාගත යුතු ඵලය සම්බුද්ධත්වය වෙනවා. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ හීනයානිකයන්ට ධර්මයේ දේශනා කළ කට්ටිය නිවන් දැක්කුවා වගේ මේවා ග්‍රන්ථාරූඪ කළ මේ දක්වා ඇවිල්ලා නිවන් දොරටුව විතර අඩු වෙලා තියෙන. ඒ දොරටුව තියාගෙන තවත් සූත්‍රයක් තියෙනවා ඉදිරියට යෑමට. ඒ අනුත්තර සම්‍යක් සම්බෝධි මාර්ගය වෙනවා. සියලු දෙනා අවසන් කළ යුතු වෙන්නේ, සියලු දෙනා ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙන්නේ, නිර්මල වෙන්නේ මෙන්න මේ සම්බුද්ධත්වයේ උදා කරගත්තොත් පමණක් වෙනවා. රැහේ නායකයෙක් වෙන්න වෙරදරන්නේ කියලා අපි සූත්‍රයේ දෙවෙනි භාගය ආරම්භ කරනවා. ලෝක පූජිතයාණන් වහන්ස සියලු සතුන්ට හිතසුව පිණිස සාමය සැනසීම ගෙන ඒම පිණිස ඔවුන් සසරෙන් ගලවා ගැනීම පිණිස ධර්ම චක්‍රය ප්‍රකාශ කරන සේක්වායි
අපි ඔබ වහන්සේගෙන් බැගෑපත්ව ආයාචනා කරමු. එසේම බ්‍රහ්ම රාජවරු සියලු දෙනා නැවත ගාථාවකින්ද ආයාචනා කරන්නට වූහ. එහි විස්තර මෙසේය. තථාගතයන්ණනි, ධර්මය දේශනා කරන්න, ධර්මනාදය පතුරවන්න, අමාබින්දු වස්සවන්න, සියලු සතුන් දුකින් මුදවා සසරින් එතෙර කරවන්න, තොරටු විවෘත කොට නිවනට මඟ හෙළි කරන්න, අපගේ බැගෑපත් ආයාචනය පිළිගන්නා සේක්වා. ලෝකයාට අනුකම්පා පිණිස, සියලු ජනයාට හිතසුව පිණිස විශිෂ්ට වූ සියුම් වූ ධර්මය ලෝකයා හමුවේ හඬ දෙවන සේක්වා. එය ඔබ වහන්සේ කල්ප කෝටි ගණනක් පුරුදු පුහුණු වී සොයාගත් ධර්මයයි. එම අවස්ථාවේ මහා විඥානාභී වූ තථාගතයන්ෝ දස දිසාවන්හි බ්‍රහ්ම රාජවරුන්ගේද රාජකුමාර පුත්‍රයන් 16 දෙනාගේද ආයාචනයට එහුම්කන් දී ත්‍රිපරිවර්ත වූ 12 ආකාර වූ ධර්ම චක්‍රය දේශනා කළසේක. මේ ආකාර වූ දේශනාව කිසිම බ්‍රහ්මයෙකුට, දිව්‍ය පුත්‍රයෙකුට හෝ මාරයාට හෝ ශිකී බ්‍රහ්මයාට හෝ කිසි දිනක කිසිම අයෙකුට හෝ ලෝකයට ප්‍රකාශ නොකළ හැකි වූ දේශනාවකි. උන්වහන්සේ මෙසේ දේශනා කළසේක. මේ දුකය, මේ දුකට හේතුවය, මේ දුක නැති කර ගැනීමය, මේ දුක නැති කිරීමේ මාර්ගය. එයින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. ඊට සම්බන්ධ කොට උන්වහන්සේ හේතුඵල ධර්මය එනම් පටිච්ච සමුප්පාදය දේශනා කළසේක. එනම් අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය ඇතිවේ. සංස්කාර හේතුවෙන් විඥානය ඇතිවේ. විඥානය හේතුවෙන් නාම රූප ඇතිවේ. නාම රූප ඇතිවීමෙන් සලආයතන ඇතිවේ. සලආයතන ඇතිවීමෙන් ස්පර්ශ ඇතිවේ. ස්පර්ශ ඇතිවීමෙන් වේදනා ඇතිවේ. වේදනා හේතුවෙන් තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව හේතුවෙන් භව ඇතිවේ. භව හේතුවෙන් ජාති, ජරා, මරණ, දුක්ඛ, දෝමනස, ශෝක, පරිදේව සිත්වල හටගනී. උපත හේතුවෙන් මහලු විය, ජරා, මරණ, වේදනා, ශෝක, දුක් වේදනා, දොම්නස් ඇතිවේ. දුක් සමූහයේ හට ගැනීම වන්නේ එසේය. එසේම යමෙකු අවිද්‍යාව දුරු කරන්නේ නම් සංස්කාර නැතිවන්නේය. සංස්කාර නැති කරන්නේ නම් විඥානය නැතිවේ. විඥානය නැතිවීමෙන් නාම රූප නැතිවේ. නාම රූප නැතිවීමෙන් සලආයතන නැතිවේ. සලආයතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනා නැතිවේ. වේදනා නැතිවීමෙන් බැඳීම් නැතිවේ. බැඳීම් නැතිවීමෙන් පැවැත්ම නැතිවේ. පැවැත්ම නැතිවීමෙන් උපත නැතිවේ. උපත නැතිවීමෙන් මහලු විය, ජාති, ජරා, මරණ, වේදනා, ශෝක, දුක් වේදනා, දොම්නස් නැතිවේ. ඒ මහා විඥානාභී වූ බුදුන් වහන්සේ දෙව් බඹුන් සහ මිනිසුන් සහිත වූ ඒ දහම් සභාවේ ධර්ම චක්‍රය දේශනා කළ කල්හි 60 කෝට නයුත 100,000 ගණන් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී සත්වයෝ කෙලෙස් දුරුකොට සසර ගමන් නැති කරන ත්‍රිවිද්‍යා ෂඩ් අභිඥා බල උපදවා අෂ්ට විමෝක්ෂයන් අත්කරගත්හ. දෙවැනි, තුන්වැනි, හතරවැනි දේශනාවන් පැවැත්වීමේදීද
ගංගා නදියේ වැලි හා සමාන නයුත සියදහස් දසදහස් ගණන් සත්වයෝ ඒ පරිද්දෙන්ම කෙලෙස් ප්‍රහීන කොට මෝක්ෂය ලබාගත්හ. එතැන් පටන් බිහි වූ ශ්‍රාවකයින්ගේ ගණන අප්‍රමාණ වූයේ අසීමිත වූයේ ගැනිය නොහැකි වූයේද විය. එම අවස්ථාවේ තවමත් තරුණ වියේ සිටි රාජපුත්‍ර කුමාරවරු ගිහිගය අතහැර පැවිද්ද ලබා ගත්හ. ඒ සාමණේරවරු තියුණු වූ ඉන්ද්‍රිය ශක්තිය සහිත වූයේ මහා ප්‍රඥා සම්පන්නයෝද වූවාහුය. ධර්මය විනිවිද දැකීමෙහිද අවබෝධයෙහිද සමර්ථ සියදහස් දසදහස් ලක්ෂ ගණන් බුදුවරුන්ට පූජා පවත්වා බ්‍රහ්මචර්ය පුරුදුකට අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වීම සඳහා පාරමී පුරන ලද්දෝ වූහ. එසේ වූ ඔවුහු සියලු දෙනා බුදුන්ට මෙසේ ආමන්ත්‍රණය කළෝය. ලෝක පූජිතයාණනි, මෙම ගණන් කළ නොහැකි දහස් දසදහස් ලක්ෂ ගණන් ශ්‍රාවකයෝ මහත් විදර්ශනා බල ලබා ඇත්තාහුය. තථාගත සම්මා සම්බුද්ධඥානය ලැබීමෙහි උත්සුක වන්නා වූ ඔවුන් හට අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීම සඳහා සද්ධර්මය දේශනා කරනු මැනවි. ඒ ධර්මය අසන්නා වූ අපහට තථාගත ඥානය අවබෝධ කිරීම සඳහා අපි ඒ ධර්මය පුරුදු කරන්නෙම් වෙමු. ඒ සඳහා අප තුළ බලවත් අධිෂ්ඨානය ඇත්තේ වන. අප තුළ පවත්නා මේ බලවත් අභිලාෂය තථාගත වූ ඔබ වහන්සේ දන්නාසේය. එකල්හි රාජපුත්‍රයන් 16 දෙනා ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතය ගත කරන්නේය යන්න ඇසූ ඒ කුමාරවරුන්ගේ මුත්තණුවන් වූ සක්විති මහ රජාණෝ තමන්ගේ 8 කෝටියක් සහ පිරිවරෙන් යම් කෙනෙක් පැවිදි වන්නට ඉල්ලා සිටින්නේද ඒ අයට ඒ පැවිද්ද ලබා ගැනීමට අවසර දුන්හ. ඒ මහා විඥානාභී වූ බුදුන් වහන්සේ ඒ පැවිදි සාමණේරවරුන්ගේ අභිමතාර්ථය පරිදි කල්ප 20000ක් කල්ගත කොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නම් ලත් මහායාන සූත්‍ර ධර්මය දේශනා කළසේක. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය යනු සියලු බුදුවරුන් විසින් ආරක්ෂා කරන ලද්දා වූ බෝසතුන්ට අවවාද පිණිස දේශනා කරන විශිෂ්ට ධර්මයයි. මේ සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඒ සාමණේරවරුන් 16 දෙනා අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමේ අරමුණින් එක් වී මෙම සූත්‍රය පිළිගෙන මනාකොට ඉගෙන සිද්ධි ධාරණය කොටගෙන විදර්ශනාවෙහි යෙදුණාහුය. බුදුන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන අවස්ථාවේ පුත්‍ර කුමාර සාමණේරවරු 16 දෙනා මහත් ශ්‍රද්ධා භක්තියෙන් එය පිළිගත්තෝය. එසේ කොට ඒ සියල්ලෝ විමුක්ති ඥාන දර්ශනය ලැබුවාහුය. ලක්ෂ ගණන් පිරිස් සිත්හි සැකසංකා උපදවාගෙන ධර්මයෙහි ප්‍රමාද වූවාහුය. මහා විඥානාභී වූ බුදුන් වහන්සේ මෙම සූත්‍රය 8000ක් කල්පයන් කිසිදු විවේකයක් නොගෙන නතරවීමක් නොමැතිව දේශනා කිරීමෙන් අනතුරුව විහාරය තුළට වැඩම කොට විවේක සුවය ලැබුණේ 84000ක් කල්ප සමාධියෙහි විසූහ. ඒ අවස්ථාවේදී සාමණේරවරු 16 දෙනා
බුදුන් වහන්සේ සමාපatti සුවයෙහි යෙදී සිටිනු දැකතුමු. වෙන වෙනම ධර්මාසන පනවාගෙන 84,000ක් කල්ප තිස්සේ සිව්වනක් පිරිසට ධර්මාවබෝධය සඳහා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙහි විස්තර ප්‍රකාශ කොට දේශනා කළාහුය. මෙසේ එක් එක්කෙනා ධර්මය උගන්වමින් ගංගා නදියෙහි වැලියට හා සමාන 60 කෝටි නයුත 100,000 ගණන් බැගින් වූ ප්‍රාණීන් සම්බෝධි මාර්ගයෙහි පිහිටුවා ඔවුන් හට සතුට සැපය හා විමෝක්ෂය අත්කර දුන්නාහ. මහා විඥානාභී වූ බුදුන් වහන්සේ කල්ප 84,000ක් ගිය තැන සමාධි සමාපත්තියෙන් නැගී ධර්මාසනයට යලි වැඩම කොට අසුනට පිවිස දම් සභාවේ වූ පිරිස ඇමතූහ. සොළසක් වූ බෝසත් සාමණේරවරුන් වනාහි ඉතා කලාතුරකින් දැකිය හැකි වූ පිරිසකි. මේ කුමාරවරු තියුණු ඉන්ද්‍රිය ශක්තිය සහිත වූයේද මහා ප්‍රඥා සම්පන්න වූයේද ධර්මය විනිවිද දැකීමෙහිද අවබෝධයෙහිද සමර්ථ වූවාහුය. බුදුවරුන් 100,000 දසදහස් ලක්ෂ ගණනකට බුද්ධ පූජා පවත්වා බ්‍රහ්ම පුරුදු නිතර පුරුදු කරමින් බුදුන් නැසුරු කොට උන්වහන්සේලාගේ උපදෙස් ලැබතුමු බුද්ධ ඥානය අවබෝධ කොටගෙන නොයෙක් සත්ව සමූහයාට එය දේශනා කොට ඒ සියල්ලන්ටද අවබෝධයට මඟ සලසා ඇත. දැන් ඔබ සියලු දෙනාද විටින් විට ඒ බෝසත් සාමණේරවරු 16 දෙනා සමීපයට පැමිණ ඇසුරු කොට දන් දී පූජා සත්කාර පැවැත්විය යුත්තේය. හේතුව කවරේද යත් ඔබ ශ්‍රාවකවරු ප්‍රත්‍යේක පුතුවරු බෝධිසත්වවරු යන සියලු දෙනා මේ 16 දෙනා විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්ම අසා වැළඳගෙන පිළිපදීද ඊට අවඥා නොකරයිද බාධා නොකරයිද ඒ සියල්ලෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වෙති. බුදුන් වහන්සේ භික්ෂූන් නමතා මෙසේද ප්‍රකාශ කළහ. සාමණේර බෝසත්වරුන් 16 දෙනා නිතරම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කිරීමට අභිප්‍රාවෙන් සිටියෝය. මේ සෑම සාමණේර නමක් විසින්ම ධර්මය වැළඳ ගැන්වූ ප්‍රජාවන්ගේ ප්‍රමාණය ගංගා නම් ගඟේ වැලි කැට හා සමාන 60 කෝටි නයුත 100,000ක් වූහ. ඒ පිරිස නැවත නැවතත් මෙම බෝසතුන් සමගම ඉපදෙති. ඔවුන්ගේ ධර්ම දේශනාවට සවන් දෙති. මහත් භක්තියෙන් ඒවා පිළිගෙන පිළිපදිති. මේ ආකාරයෙන් ඔවුන්ට ලෝක පූජිත 40,000ක් බුදුවරයන් වහන්සේලා අභිමුඛ වීමට අවස්ථාව ලැබ තිබේ. වර්තමානය දක්වාම එය නතර වී නැත්තේය. මහණෙනි, ඔබලාට දැන් මම මෙසේ පවසන්නෙමි. ඒ බුදුන්ගේ ශ්‍රාවක වූ මේ සාමණේරවරු 16 දෙනා දැන් අනුත්තර සම්‍යක් සම්බෝධියට පත්වී සිටින්නාහුය. දසදිසා ක්ෂේත්‍රවල දැන් උන්වහන්සේලා වැඩවැසිමින් ධර්මය දේශනා කරති. උන්වහන්සේලාගේ ශ්‍රාවක පිරිස් ගණනය කළ නොහැකි තරම් 100,000 දසලක්ෂ ගණන් බෝසත් හා ශ්‍රාවකවරුන් වෙති. මෙම සාමණේරවරුන් 16 දෙනාගෙන් දෙදෙනෙක් නැගෙනහිර දිසාවෙහි වැඩවෙසති. එක්කෙනෙකු නම් අබිරතී ලෝකයෙහි වෙසෙන අක්ෂෝභ්‍ය බුදුන් වහන්සේය. අනෙක් බුදුන් වහන්සේ නම් මෙරුකූට තථාගතයන් වහන්සේය. තවත් සාමණේරයන් දෙදෙනෙක්
බුදු වී ගිනිකොන දිසාවේ වෙසෙති. ඒ දෙදෙනා නම් සිංහඝෝෂ බුදුන් සහ සිංහධ්වජ බුදුන් වහන්සේය. දකුණු දිසාවේ අවකාශ ප්‍රතිශිෂ්ඨිත නම් බුදුන් වහන්සේද නිත්‍ය පරිනිර්වෘත නම් බුදුන් වහන්සේද යන දෙදෙනෙක් වැඩ වෙසෙති. තවත් බුදුවරු දෙදෙනෙක් නිරිත දිසාවේ වැඩ සිටිති. එනම් ඉන්ද්‍රධ්වජ බුදුන් වහන්සේ සහ බ්‍රහ්මාධ්වජ බුදුන් වහන්සේය. තවත් බුදුවරු දෙදෙනෙක් බටහිර දිසාවේ වැඩ වාසය කරති. එනම් අමිතායුෂ බුදුන් වහන්සේ සහ සර්වලෝක ධාතු ප්‍රඥාවෝද්ග ප්‍රත්‍යුත්තීර්ණ බුදුන් වහන්සේය. වයඹ දිසාවේ තමාලපත්‍ර චන්දන ගන්ධාභිඥ බුදුන් වහන්සේ සහ මේරුකල්ප බුදුන් වහන්සේය. උතුරු දිසාවේ වැඩ සිටින බුදුන් වහන්සේලා නම් මේඝාශ්වර ප්‍රදීප සහ මේඝාශ්වර රාග බුදුන් වහන්සේය. ගිනිකොන දිසාවේ බුදුවරු දෙදෙනෙක් සිටිති. එනම් සර්වලෝක බය විජ්‍රම්භිතත්ව විටිවංසන කර බුදුන් වහන්සේ සහ ශාක්‍ය මුනි බුදුන් වහන්සේය. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ නම් මා මිස අන් කෙනෙක් නොවේ. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ වන මම සභාලෝකයේ අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් වූයේ වෙමි. මහණෙනි, මා සහ අනෙක් බුදුවරු සාමණේරව සිටි කාලයේ ගංගා නදියෙහි වැලි හා සමාන ගණන් කළ නොහැකි තරම් සියදහස් ලක්ෂ දසදහස් සත්වයන්ට අප එක් එක්කෙනා ධර්මය උගන්වා ඇත්තේය. ඔවුන් අපගෙන් ධර්මය අසා අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණාහුය. එහෙත් සමහර සත්වයන් තවමත් ශ්‍රාවකයන් වශයෙන් සිටින නමුත් අපි ඔවුන්ට සම්‍යක් සම්බෝධිය සඳහා නිරන්තරවම උපදෙස් දුන්නෙමු. ඔවුන්ට මෙම ධර්මය තුළින් සම්බෝධි මාර්ගයට ඇතුළු වීම ටිකෙන් ටික නමුත් හැකිවනු ඇත්තේය. මා එසේ කියන්නේ ඇයිද? බුදුන්ගේ ඥානය අදහා ගැනීමටත් අවබෝධ කිරීමටත් ඉතා දුෂ්කර හේිනි. අතීතයේදී ගංගා නදියේ වැලි හා සමානව ධර්මයෙහි සමාදන් කරවන ලද ඒ පිරිස් අද මේ ඔබ භික්ෂූන් වන්නෙහිය. මගේ පරිනිර්වාණයෙන් පසුව එළඹෙන කාලයෙහි සමාදන් වන පිරිස් බොහෝ ඇත. ඔහු අනාගතයෙහි ශ්‍රාවක අනුගාමීහු වෙත්. මගේ පරිනිර්වාණයෙන් පසුව මෙම සූත්‍රය අසන්නට නොලැබෙන, තේරුම් ගැනීමට නොහැකි හෝ බෝධිසත්වයන් විසින් පුරුදු පුහුණු කරන චර්යා කුමක්ද යන්න හෝ නොදත් තවත් ශිෂ්‍ය පිරිස් සිටින්නෝය. නමුත් ඔවුන් විසින් ලබා ගන්නා ලද කුසල බලයෙන් බුදුන් පිරිනිවන් පා නිර්වාණයට පැමිණියායයි යන ප්‍රවෘත්තිය දෙන නිර්වාණය ගැන යම් වැටහීමක් ඇති කරගන්නේය. ඒ අවස්ථාවේදී මා වෙනත් ලෝකයක බුදුවරයෙකු වන්නේය. වෙනත් නමකින් හඳුන්වනු ලබන්නේය. ශිෂ්‍යයන් විසින් අදහස් කරන නිර්වාණය පිළිබඳ ඔවුන් තුළ ඇති කරගෙන ඇති අදහස වන්නේ පරිනිර්වාණයෙන් පසුව නිවන් ලැබේය යන්නය. එසේද වුවත් වෙනත් බුද්ධ ක්ෂේත්‍රයකදී බුද්ධඥානය සොයනු ලබන ඔවුන් හට මෙම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අසන්නට ලැබෙයි. එසේ එය සොයනු ලබන්නේ යමෙකුගේ නිර්වාණය ඇතිවන්නේ බුද්ධඥානය තුළින් පමණක් හේිනි. යමෙකුට නිවන උදා කරගත හැකිවනුයේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුළින් පමණක් හේිනි. මේ කාරණයට යම් වෙනසක් ඇත්තේ නම්
එය සිදුවන්නේ ධර්මය වටහා දීමට බුදුන් වහන්සේ උපාය මාර්ගයක් වශයෙන් වෙනත් න්‍යායක් දේශනා කරන අවස්ථාවල පමණි. මහණෙනි, බුදුන් වහන්සේ යම් විටක තමන් වහන්සේගේ පරිනිර්වාණයට කාලය එළඹ ඇතැයි දැනගන්නාසේක්ද එකල්හි පිරිස පිරිසිදු පැවැත්ම තහවුරු කොටගෙන සිටිද්ද අචල ශ්‍රද්ධාවෙහි සහ නුවණෙහි පිහිටියේද ශූන්‍යත්ව ධර්මය මනාකොට වටහාගත හැක්කේද ගැඹුරු ධානයේහි පරිචය විශිෂ්ටත්වයට පත්වෝයේ වේද ඒ කාරණයෙන් උන්වහන්සේ දම් සභාවට බෝසත්වරුන් සහ ශ්‍රාවකවරුන් කැඳවා ඔවුන් හට මේ මහත් වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන්නෝය. ලෝක සත්වයන්ට නිර්වාණය සඳහා භාවිතයට ගත හැකි යාන දෙකක් නැත්තේය. පරිනිර්වාණය සඳහා ඇත්තේ බුද්ධ යානයයි. එය පමණමයි. මහණෙනි, ඔබ මෙය සිහියට ගත යුත්තේ තථාගතයන්ෝ සත්වයන්ට ධර්මය දේශනා කිරීමේදී ඔවුන්ගේ චරිත ස්වභාවය සියුම්ව විනිවිද දකිතේ. එසේ කොට ඊට සුදුසු ආකාරයට උපාය මාර්ග යොදා ගනිති. සත්වයා ඉන්ද්‍රිය සංතරපණයෙහි කෙනෙක් ඇලී ගැලී සිටිද්ද පහත් පැතුම් වල කෙනෙක් එල්බගෙන සිටිද්ද යන්න ගැන විනිවිද දැක එසේ පහත් ප්‍රාර්ථනා ඇති අය වෙනුවෙන් නිර්වාණයට මඟ කියා දෙති. එය ඔවුන්ට වැටහෙන හේයින් පහසුවෙන් වැටහෙන ආකාරයට පිළිගැනෙන ආකාරයට එය ඔවුන්ට දේශනා කරති. මේ සඳහා මෙසේ උපමාවක් ඇත. යොදුන් 500ක් දුර ඉතා දුෂ්කර වූ මාර්ගයක් ඇත්තේය. ගිරි දුර්ගයන්ගෙන් ගහන වූයේ ගමන අසීරුය. කැලෑව පැතිරී ඇත. අවට පෙදෙස් ජනයාගෙන් හිස්ය. ඇත්තෙන්ම මේ මඟ බිය දනවන සුළුය. මාර්ගය දුෂ්කර වුවත් මෙහි ගමන් ගන්නා පිරිස් ඇත්තාහ. මඟ ගෙවා ඉදිරියට යන කෙනෙකු හට මාර්ගය කෙළවරේ මහාර්ග වස්තුව පිරි භූමියකට පැමිණිය හැකිවන්නේය. මෙම පිරිසට මාර්ගෝපදේශය සැපහීම සඳහා පුළුල් දැනුමකින් යුතු සියුම්ව යමක් තේරුම් ගැනීමේ හැකියාවක් ඇති නායකයෙක් සිටි. ඔහුට මේ දුර්ග මාර්ග කඳු පල්ලම් ගැන මනා අවබෝධයක් ඇත්තේය. මෙහි ගමනේ දුෂ්කරතාවය ගැන දනි. මේ මාර්ගයේ ගමනට ඇති බාධක ගැන මග අවුරන කටුකොහොල් කුණුරොඩු ගැන ඔහු හොඳින් දනි. මෙහි ගමන් ගන්නා අයට උපදෙස් සැලසීමට කැමැත්තෙන් සිටේ. මේ දුෂ්කර මාර්ගය දිගේ මේ පිරිස් කැඳවාගෙන යාමට ඔහුද පිරිස් සමග පැමිණෙන්නේය. මේ මාර්ගයේ අඩදුරක් යන්නා වූ අවස්ථාවේදී පිරිස මන්දෝත්සාහී වෙති. අපි විඩාවට පත්වූයෙමු. ගමනේ ඉදිරිය බියකරුයි. තව බොහෝ දුරක් යාමටද ඇත්තේය. අපි ආපසු හැරෙන්නේ දැයි ඔහු නායකයාගෙන් විමසා සිටින්නෝය. නායකයානෝ බොහෝ උපාය කෞශල්‍යයෙන් යුක්තය. ඔහු තමන්ටම මෙසේ සිතන්නේය. මෙය මොනතරම් අනුකම්පා කටයුතු දෙයක්ද. ඔවුන් සොයන දුර්ලභ නිදානය ඔවුන්ට නොලැබී යන්නේය. ඔහු දැන් ආපසු යාමට සිතන්නාහුය. මේ අවස්ථාවේ නායකයා උපාය කෞශල්‍ය භාවිතා කරයි. මේ දුෂ්කර මාර්ගයේ යොදුන් 300ක් කිය තැන විශාල නුවරකට සම්ප්‍රාප්ත වන්නේ යයි ඔහු පිරිසට කියයි. ඔහුවේ අලංකාර මායා නගරය මිනිස්සුන්ට පෙන්වයි. ඔහු පිරිසට මෙසේද පවසයි. බය නොවන්න.
ඔබ ආපසු හැරී යා යුත්තේ නොවේ. මේ නුවරට පැමිණ විට ඔබ එහි මදක් නතරව විඩා හැරගෙන රිසිසේ සතුටු විය හැක්කේය. එහිදී ඔබට සම්පූර්ණ සුවය හා ශාන්තිය ලැබෙන්නේය. ඉන්පසුව ඔබට ඉදිරියේ ඇති මහා වස්තුව ලබා ගැනීමට තවත් කැමැත්ත ඇත්තේ නම් ඔබට මේ නුවර අතහැර දමා තව ඉදිරියට යා හැක්කේය යනුවෙනි. ඉතා විඩාපත්ව සිටි මේ පිරිස මේ අසා මහත් චිත්ත ප්‍රීතියට පත් වූහ. මෙය ඊට පෙර නැසූ දෙයකි. දැන් අපට මේ බියකරු දුර්ග මාර්ගයේ ගමන මතකට නතර කොට මේ සිත්කලුපුරයට පිවිසෙන්නට හැකිය. එහි විඩා හැර සම්පූර්ණ සුවය ලැබිය හැකියයි සිතමින් පිරිස මහත් වූ සොම්නසින් මේ නුවරට පිවිසෙති. ඔහු මහත් වූ විශ්මයට පත්වෙති. අප දැන් ඒ භයානක දුර්ග මාර්ගයෙන් ගැලවී ශාන්ත වූ සුව පහසු වූ තැනකට පැමිණ ඇත්තේ වෙමුයි සන්තෝෂ වෙති. එකල්හි කණ්ඩායම් නායකතෙම මෙසේ කරුණු දැනගනිති. එනම් පිරිසට දැන් විවේකය හා නිවී සැනසීම ලැබී ඇත. තවදුරටත් ඔවුන්ට බයවීමට කාරණා නැත. විඩාව පහව ගියේය. එකල්හි හෙතෙම අලංකාර නගරය අතුරුදහන් කරයි. පිරිස දිරිමත් කොට මෙසේ කියයි. භවතුනි, දැන් නැවත ගමන් අරුඹමු. මහාර්ග ධන නිදාන පිහිටි නගරයේ ඇත්තේ තව ඉදිරියේය. මොහොතකට පෙර මෙහි වූයේ මවිසින් මවන ලද්දා වූ මායා නගරයකි. ඔබගේ විඩාව දුරුකොට විවේකය ලබා දීම සඳහාම එය මා විසින් මවන ලද්දේ විය. මහණෙනි, තථාගතයෝද ඒ කණ්ඩායම් නායකයාසේ ශ්‍රාවක පිරිස් මෙහෙයවති. ඔබ සැමට විශිෂ්ට නායකත්වය දෙන්නේය. ඉපදීම් මියයාම් සංඛ්‍යාත කෙලෙස් බර ජීවිතය ඒ මාර්ගය සේම දුෂ්කරය, කටුකය, මරණයේ නරක පරත වන්නේය. ලෞකික ආසාවන් නම් ප්‍රපාතයේ දිගට දුක් සහිතය. අනන්ත දීර්ඝ නමුත් ඒ මඟ යා යුතුය. එය අභිභවා යා යුතුය. සත්වයා බුද්ධ යානය ගැන අසනවා පමණක් නම් බුදුන් වහන්සේට සමීප වීමට, බුදුන් දැක ගැනීමට ඔහු වුවමනා නොකරති. බුද්ධ මාර්ගය ඉතා දීර්ඝ වූ එකකි. එහි ඵලය ලැබීමට නම් බොහෝ කාලයක් උත්සාහවත්ව ඒ දුෂ්කර මඟ යා යුතුය. සාමාන්‍ය සත්වයා නුවණ නැති හීන ධර්මයන්ම සේවනය කරන මන්දෝත්සාහී අය බැවින් ගමනේ සැපවත් නවාතැන්පලක් ගැන ඔවුන්ට පෙන්වීම සඳහා මායා නගරයක්සේ දක්වන සේය. උපාය ප්‍රයෝගයක් ලෙස නිවන දෙවිදියකට කියා දෙති. ඔවුන් මේ දෙකෙහිම රැඳී සිටමින් පෙළඹෙන්නේ නම් බුදුන් වහන්සේ ඔවුන්ට මෙසේ කියති. බුදුන් වහන්සේ සියලු සතුන්ගේ මනස් ඉතා බයාදු දුර්වල නිවට බවට පත්වී ඇති බව දැනගෙන උපාය කෞශල්‍ය බලයෙන් උන්වහන්සේ නිර්වාණ දෙකක් දේශනා කළහ. එකක් නම් විවේක ගැනීමට මාර්ගය දිගේ රඳවා ගැනීමේ නගරයයි. සත්වයන් එම තත්වය හා අවස්ථාවන් දෙකේ රැඳී සිටීම තෝරා ගන්නේ නම් එවිට ඔවුනට තථාගතයන්ෝ මෙසේ කියන්නෝය. භවත්නි, කල යුත්තේ කුමක්දැයි ඔබ තවම තේරුම්ගෙන නැත. ඔබ මේ නතර වීමට බලාපොරොත්තු වන ස්ථානය බුද්ධ ඥානයට සමීපව තිබෙන නමුත් මෙයින් ලබන නිවන නියම නිර්වාණය නොවේ. ඔබ තවදුරටත් මේ ගැන නුවණ මෙහෙයවිය යුතුයි. මෙහිදී බුදුන් වහන්සේ කර තිබෙන්නේ නිවන් මඟ නම් බුද්ධ යානය පමණක්මය යන්න උපාය ප්‍රායෝගික ලෙස යාන තුනක් ලෙස දේශනා කිරීමයි. මෙහිදී බුදුන් ක්‍රියා කර ඇත්තේ ඒ දුෂ්කර මාර්ගයෙන් ගමන්ගත් පිරිසෙහි නායකයා පිරිසගේ විඩාව සංසිඳුවීම සඳහා
අතරමඟ මායා නගරයක් දැක්වූවා සේම උපාය කෞශල්‍යයෙන් යාන 3ක් දැක්වීමය. මහා විඥානාභිහි බුදුන් වහන්සේ බෝධි මූලයේහි වැඩ සිටමින් විදර්ශනාව මෙහෙය වූයේ අන්තර්කල්ප 10ක් ගතවන තෙක් බුද්ධ මාර්ගය අවබෝධ නොවූ හේයින් මහා වීරයෙහි යොදුනාහ. නැවත තථාගතයන්ෝ ගාථාවලින් විස්තර පැවසූහ. මහා විඥානාභිහි බුදුන් වහන්සේ බෝධි මූලයේහි කල්ප 10ක් වැඩ සිටමින් ඒ දක්වා බුද්ධ ඥානය අවබෝධ කර ගැනීම සඳහා නුවණ මෙහෙය වූහ. බුදුවරුන්ගේ ධර්මය උන්වහන්සේට ඒසා කාලය තුල ප්‍රත්‍යක්ෂ නොවියේය. දිව්‍ය පුත්‍රයන්, නාගයින්, අසුරයින් ආදී කොට උන්වහන්සේ වටා සිටි මහ පිරිස් නිරන්තරව දිවමල් වරුසා වසමින් බුදුන් වහන්සේට පූජෝපහාර දැක්වූවෝය. දෙවියෝ දිව බෙර වාදනය කළහ. දිව්‍ය තූර්යෝ සංගීතවත් වූහ. සුවඳ මුසු සුළං හමා ගියේය. ඒ සුළඟින් පර්වන මල් ඉවතට ඇදී යත්ම නැවත නැවත පියකරු අලුත් මල් වරුසා වසෙන්නට වන්නේය. මෙසේ කල්ප 10ක් ගත වූ තැන උන්වහන්සේ බුද්ධත්වයට පත් වූහ. දෙවියන්ගේද මිනිසුන්ගේද හදවත සතුටින් පිරී ගියේ වන. එවේලෙහි බුදුන්ගේ 16ක් වූ පුත්‍ර කුමාරවරුද දසදහස් දසලක්ෂ ගණන් පිරිස්ද පිරිවරාගෙන බුදුන් කරා පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කොට ධර්මය දේශනා කරන ලෙසට ධර්ම චක්‍රය කරකවන ලෙසට ඉල්ලමින් මෙසේ කීහ. සද්ධර්ම සීහයානනි, ශ්‍රී සද්ධර්ම වර්ෂාව අප වෙත වසවන සේක්වා. දහම් සිසිලෙන් ලෝ සත සනසවනු මැනව. තථාගතයන්නි, බුදු කෙනෙකු හමුවීම අති දුෂ්කරය. දීර්ඝ කාලයකට පසුවය උන්වහන්සේගේ පහළවීම සිදුවනුයේ. බොහෝ සක්වල වෙවුලුවා බොහෝ දිසාවල බොහෝ සත්වයන්ට උන්වහන්සේ සත්‍යාවබෝධය ගෙන එන්නෝය. නැගෙනහිර දෙසට කෝටි 51,000ක් ක්ෂේත්‍රයන්හි බ්‍රහ්ම විමානයෝ මහත් වූ ආලෝකයෙන් දීප්තිමත්ව බබලන්නට වන. මෙවැන්නක් පෙර නොසිදුවකි. මේ ලක්ෂණය නිමිති කොටගත් බ්‍රහ්ම රාජවරු බුදුන් වැඩ සිටි ස්ථානයේ කරා පැමිණියෝය. ඔවුහු බුදුන්ට පූජා පිණිස දිවමල් වර්ෂා වැසවූහ. එසේ කොට ධර්ම චක්‍රයේ කරකැවීමට උන්වහන්සේට ආරාධනා කරමින් ස්තුති ගායනා කළෝය. ලෝකයාට ධර්මය දේශනා කිරීමට තවම කාලය පැමිණ නැති බවදත් බුදුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටිසේක. උඩ යට සහ අන්සසු දිසාවලද මේ ආකාරම වූ දේ සිදුවිය. බ්‍රහ්ම රාජවරු මල් වැසී වසමින් බ්‍රහ්ම විමාන පූජා කරමින් ධර්ම චක්‍රය කරකවන මෙන් මෙසේ ආයාචනා කරති. ලෝක පූජිතයාණනි, තථාගත කෙනෙකුන්ගේ හමුවීම ඊතා දුෂ්කරය. එසේ වූ ඔබ වහන්සේගේ මහා කරුණා මෛත්‍රිය ලෝක සත්වයා වෙත යොමු කොට ධම් අමාදොර විවෘත කරන සේක්වා. අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන සේක්වා යනුවෙනි. මැනිය නොහැකි වූ මහා ප්‍රඥාවෙන් පරිපූර්ණ වූ මහා කාරුණිකයන් වහන්සේ ශ්‍රාවක සමූහයාගේ ආයාචනයන් ඉවසා ලෝක සත්වයාගේ හිතසුව පිණිස විවිධ වූ ධර්මයන්ගේ විස්තරය ප්‍රකාශ කළසේක. හේතු ප්‍රත්‍ය ආකාරයෙන් ලෝකයේ පැවතීම පිළිබඳ විස්තරයද ඉපදීම, ජරාවට යාම සහ මරණය ප්‍රධාන කොට ඇති පැවැත්වීමේ විවිධාකාර වූ දුක්ඛ සමූහයද අවිද්‍යාව ආදී වූ ඒ දුකට හේතුවද
එයින් මිදීම නම් වූ දුක්ඛ නිරෝධයද ඒ නිරෝධගාමිනී මාර්ගයද යන චතුරාකාර සත්‍යයන්ගේ විස්තරද ප්‍රකාශ කළහ. උන්වහන්සේ ඒ ධර්මය දේශනා කරන විට නයොත 60 කෝටියක් ප්‍රාණීහු දුක්ඛේ කෙලවර දක්නා අරහත් භාවයට පත් වූහාය. දෙවැනි වතාවට උන්වහන්සේ ධර්මය දේශනා කරනු ලබන්නේ බොහෝ දසදහස් ගංගාවල වැලි හා සමාන පිරිස් ලෞකික බැඳීම් බිඳ දමා අරහත් භාවයට පත් වූවාහුය. ඉන්පසුව මෙසේ අරහත් භාවයට පත් වූ ප්‍රමාණය කල්ප ලක්ෂ කෝටි ගණනක් ගණන් කළේ වුවද එම ප්‍රමාණය ගණන් කර නිම කර නොහැකි වන්නේය. තවද 16 දෙනෙකු රාජපුත්‍ර කුමාරවරුන්ද ගිහිගය හැරදමා ශ්‍රමණ භූමියට පත් වූහ. ඔවුන් සියලු දෙනා විසින්ම මේ අවස්ථාවේදී සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නම් වූ ඒ මහායාන ධර්මය දේශනා කරන ලෙසට බුදුන්ගෙන් ඉල්ලා සිටින ලද්දේය. ඔහු මෙසේ කියා සිටියහ. අපි අපගේ පරිවාර සේනා සමග බුදුන් වහන්සේගේ පිරිසිදු නුවණැස බුද්ධ චක්ෂුසය ලබා ගැනීම අභිලාෂය කොට ඇත්තෝ වෙමු. නියතයෙන්ම අපට බුද්ධ මාර්ගයට පිවිසිය හැකි ප්‍රඥාව නැමැති ඇස ලබා ගැනීමට හැකිවන්නේය යනුවෙනි. බුදුන් වහන්සේ ඔවුන්ගේ නොමේරූ මනසද ඔවුන්ගේ පුරාකෘත කුශල කර්මයන්ද දෙන නොයෙක් හේතු ප්‍රත්‍ය උපමාරූපක උපදේශ කතා භාවිතා කොට සයවිද පාරමිතා සහ විශිෂ්ට ලෝකෝත්තර බල පිළිබඳ ධර්මය දේශනා කළහ. සත්‍ය ඥාන ධර්මය වෙසසින් පැහැදිලි කොට බෝධිසත්ව චර්යාව ගෙනහැර දක්වමින් සිය දහස් ගණන් ගාථාවන්ගෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළසේක. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට අවසන ගන්ධ කුටියට පිවිස නිශ්චලව හිඳ නිරෝධ සමාපත්තියට සමවැදී 84000ක් කල්පයක් කල් ගෙවූහ. මේ කාලය තුල ඒ 12 රාජකුමාර සාමණේරවරු එක එක්කෙනා ධර්මාසනයට පැන නැගී කෝටි සංඛ්‍යාත ප්‍රජාවන්ට බුද්ධ ඥාන චර්යා දේශනාව ප්‍රකාශ කළෝය. අප්‍රමාණ සත්වයන්ට මේ ධර්මය සමාදන් කරවන ලද්දේ විය. මෙසේ එක් එක් සාමණේරයන් විසින් ගංගා වැලි හා සමාන 60 ලක්ෂයක් පිරිස සසරින් ගලවා ගන්නා ලද්දාහුය. සාවධානව ශ්‍රවණය කරන්න. මහණෙනි, මෙසේ වූ උපමාවක් ගැන මම දැන් ඔබට කියමි. ගමන් කිරීම ඉතා දුෂ්කර වූ කඳු සහිත දුර්ග මාර්ගයක් ඇත්තේය. යොදුන් 500ක් දුර මේ මාර්ගය වැඩි තිබෙන්නේ ජනශූන්‍ය කැලෑ පෙදෙසක් මැදිනි. ඒ මාර්ගයේ බියකුරු වනසත්තුන්ද නිතර හැසිරෙති. බීමට ජලය සපයා ගැනීමද දුෂ්කරය. තනකොළ පවා වියලී ගොසිනි. ගමන් කිරීම බොහෝ දෙනෙකුට අභිමත නොවේ. එසේ වුවත් එක්තරා පිරිසක් මේ පාරේ ගමනට එළඹ සිටිතේ. දසදහස් ගණනින් සමන්විත වූ මෙම පිරිස මෙහෙයවීම සඳහා අධිෂ්ඨානශීලී වීර්යවන්ත නායකයෙකු සිටේ. පිරිස මුහුණ පාන බොහෝ දුෂ්කරතාවන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට මේ නායකයාට හැකියාව ඇත්තේය. දැන් මේ මාර්ගයේ බොහෝ දුර ගමන් කර ඇති පිරිස විඩාවට පත්ව මන්දෝත්සාහී සිතුවිලි වලින් වෙලී සිටිතේ. ඔහු නායකයාණන්ට මෙසේ කියති. අපි දැන් බොහෝ වීඩාවට පත්ව සිටින්නෙමු. ගමන අතහැර දැමීමට සිදුවන්නේය. අපි දැන් ආපසු හැරෙමු යනුවෙනි. මේ පිරිස කෙරෙහි අනුකම්පාව යොමු කළ යුතු වන්නේය. ඔවුන් ආපසු ගියහොත් ඉදිරියෙහි ඇති අනර්ඝ වස්තු සම්භාරය ඔවුන්ට අහිමි වනු ඇත්තේය. මෙහිදී ඔහු උපාය මාර්ගයක් භාවිතා කරයි. නායක තෙමේ තම විශිෂ්ට ඥාන ශක්තිය මෙහෙවා අලංකාර නගරයක් මවා පෑවේය. මේ නගරය නොයෙක් පවුරු පදනම් දියාගල් හා අටලුවාදියෙන් මනාව ආරක්ෂා වූයේ විය.
මහා දොරටු දෙකක් වූයේය. තවද මහා මන්දිර උයන්වතු ජල තටාක වැව් පොකුණු ආදියෙන් ආඩ්‍ය විය. නොයෙක් ගැහැණු පිරිමින් විසින් ගැවසී ගන්නා ලද අලංකාර මණ්ඩප හා ක්‍රීඩාකාරයෝද වූහ. මෙසේ නගරයක් මවා පෑමෙන් පසු නායකයානෝ සිය පිරිස සනස්වමින් මෙසේ කියන්නේය. සබතිනි, දැන් ඔබලාගේ සියලු පිය සැකදුරු කොටගෙන මේ නගරයට ඇතුල් විය හැකිය. සියල්ලෝම කැමති කැමති අන්දමින් විනෝද වෙත්වා යනුවෙනි. මේ ඇසූ පිරිස නගරයට ඇතුල් වූ විගසම ඔවුන්ගේ හදවත් සතුටින් නිපිලෙන්නට විය. සෑම අයෙකුටම සහනය සහ සැනසුම ලැබෙන්නේ යැයි සිතතේ. අපට සැනසිලි සුවයක් අත්වෝයේ යැයි එකිනෙකාට කියාගත්හ. පිරිසට විවේකය ලැබී සැනසීම ළඟා කරගත් බව දුටු නායකයානෝ සියලු දෙනා කැඳවා ඔවුන්ට මෙසේ ප්‍රකාශ කළහ. දැන් ඔබ සියල්ලෝ ඉදිරියටම යා යුතුය. මේ මායා නගරයක් පමණයි. ඔබ සියල්ලෝ ගමන් විඩාවෙන් අධෛර්යයට පත්ව ගමන් නවතා ආපසු හැරී යාමට සැරසුණු අවස්ථාවේදී උපාය මාර්ගයක් ලෙසට මේ නගරය මවිසින් මවාපාන ලද්දේ ඔබලාට తాවකාලික සහනය සැලසීමටයි. දැන් ඔබ වීරිය උපදවා ඉදිරියටම යා යුතුය. වස්තුව තිබෙනුයේ තව ඉදිරියේය. මමද ඔබලා සමග එන්නෙමි. සියලු සතුන්ට මාගේ නායකත්වය ලැබේ. මාර්ගය සොයන අය අතර මගදී මන්දෝත්සාහී වන බව මම දනිමි. ඉපදීම් මැරීම් සංඛ්‍යාත දුර්ගත මාර්ගය ලෞකික ආශාවන්ගෙන් අවහිර වූ විමුක්ති මාර්ගය හෙළි පෙහෙළි කිරීමට මම උපාය ප්‍රයෝගයක් ලෙස නිර්වාණය දේශනා කරනුයේ අතරමඟ සහනය සැලසීමටයි. මම මෙසේ කියන්නෙමි. ඔබලාගේ දුක අවසන් වී ඇත්තේය. කල යුතු සියල්ල ඔබ විසින් කරන ලද්දේ වෙයි. ඔබ සියල්ලෝ අරහත් භාවයට පත්ව නිවන අත්පත් කරාගත්තා වූ යයි මම දැනගන්නා විට ඔබ සියලු දෙනා ධර්ම මණ්ඩපයට රැස් කරවා මම නියම ධර්මය දේශනා කරමි. බුදුන් වහන්සේ උපාය මාර්ගයක් ලෙසින් එකම බුද්ධ යානය යානා 3ක් ලෙස වෙනස් කොට ප්‍රකාශ කරයි. නමුත් ඇත්තේ එකම යානයයි. එනම් බුද්ධ යානය පමණි. අනිත් නිර්වාණ අවස්ථා දෙක ප්‍රකාශ කරන්නේ ගිමන්හලක් සැපයීමටම පමණයි. දැන් මම සත්‍ය ප්‍රකාශ කරමි. ඔබ දැන් පැමිණ ඇත්තේ නියම පරිනිර්වාණයට නොවේ. පරිපූර්ණ වූ බුද්ධ ඥානය අත්කර ගැනීම සඳහා මහත් වූ වීරිය හා ධෛර්යය යෙදවිය යුතු වන්නේය. දස බල සහිත වූ බුද්ධ ඥානය අවබෝධ කිරීමෙන් හැර අන්මගකින් නියම විමුක්තිය කිසිවිටකත් නොලැබෙන්නේය. ආශ්චර්යමත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් උපලක්ෂිත පරිපූර්ණ වූ සර්වඥතා ඥානය ලැබෙන වූ සර්ව ප්‍රකාරයෙන්ම නිවීමට පත්වෙති. ලෝක සත්වයන්ට විනායක වූ ජිනවරයෙක් නිර්වාණය ගැන දේශනා කරන්නේ සත්වයාට විවේකය සැලසීම සඳහායි. සත්වයා විවේක සුවය අත්පත් කරගන්නේ යයි දැනගන්නා බුදුවරයන් වහන්සේලා ඔවුන්ට බුද්ධ ඥානයම අත්පත් කරවීම සඳහා බුද්ධ මාර්ගයෙහි ඔහු ඉදිරියට පමුණුවති. හොඳයි, ඕගොල්ලන් ඇහුවේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අද පොහෝ දින වටිනා කියන දේශනාවක් වෙනවා. බොහොම බුද්ධියෙන් යුතුව සිතලා බලලා කොච්චර දුර යන්න තියෙනවද, මොකද්ද අපි කරන්නේ මේ ලෝකෙට බහැලා හම්බ කරන එක විතරද කරන්නේ? නැත්තම් මේ ජන්මයෙන් ලබන්න තියෙන පළ ලබන්නද අපි මෙහෙ ඇවිල්ලා තියෙන්නේ කියලා සියලු දෙනා බැලිය යුතු වෙනවා. ඒ වගේම අනන්ත කල්ප ගණන් ඈත අතීතයේදී එක්තරා සාමණේර පුත්‍රයින්
16 දෙනෙක් ආපු ගමනක කෙලවර ලෞතුරා බුදු ගෞතම වෙනවා කියලා කියන. ඒ අතරතුරේ අනන්ත සත්වයෝ සසරෙන් නිදහස් කරගෙන බුද්ධ මාර්ගය තුල සමාදන් කරවගෙන මායා නගරය නිර්මාණය කරගෙන සියලු තමන්ගේ පිරිස ඒ තුලට ඇතුල් කරගෙන හැමදා දිගින් දිගට ගමන් කරලා තියෙනවා කියලා කියන. සම්බෝධි මාර්ගය සම්බුද්ධත්වයේ උදා කරගත්ත කෙනෙක් කුට විතරක් කරන්න පුළුවන් මහත් වූ සුවිසල් දෙයක් පිපාසාවෙන් සිටින මිනිස්සෙන්ට නිවන් දොර විවෘත කිරීම වෙනවා. මායා නගරය තුල තමන්ගේ සැනසීම තියාගෙන මෙලව හිටියට 180 තුලින් ඇතුල් වෙලා මේ ආකාරයට 180 කියන එකක් එළියට ගන්න නිවන් දොරක් එළියට ගන්න ගමන් කළ යුතු දුර තමයි ඕගොල්ලන්ගේ ශ්‍රවණය කරේ මේ දක්වා. බුදුවරයෙක් වෙන්න බුදු වෙන්න යන්න තියෙන දුර සාක්ෂියට ඔප්පු කරන්න තියෙන්නේ නිවන් දොර. බුදු වුණයින් පස්සේ කෙනෙකුට සාක්ෂියට ඔප්පු කරන්න තියෙන්නේ නිවන් දොර. නමුත් මේක වෙනවා මායා නගරේ. මේක නෙවෙයි කෙලවර. උදා කරගෙන තියෙන්නේ නිවන් දොර නෙවෙයි. තවත් යොදුන් 200ක් යන්න තියෙනවා ගමන අවසන් කරා. මහා නර්ග වූ සම්පත දකින්න. ඒ සම්පත දකින්න යන ගමනේ මගින් විඩාවටපත් වෙච්ච ජනතාවට ආත්මය අවසන් කරගන්න යන්න තියෙන දුර දන්නේ නැතුව ඉන්න ජනතාවට විවෘත කරනවා නිවන් දොර. අන්නේ විවෘත කරන්නේ ශ්‍රේෂ්ඨ වූ නායකෙක් ඔබත් සමග අතීතයේ සිට මේ දක්වා පැමිණ තියෙන ඒ මායා නගරයට ඇතුල් වෙලා ඊට පස්සේ ශ්‍රවණය කළ යුතු සූත්‍රයක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. සියලු දෙනා 180න් අද නිවන් දකින්නේ කියලා කියනවා. අහන සියලු දෙනාට නිර්වාණය නේත්‍රා දෙක ඉදිරි පිටින් ඒ නගරය පේනවා. ඒක මායා නගරයක් වෙනවා. නමුත් ඔබේ බිය සංතාපය දුක දෝමනස්සය සියල්ල ඒ නගරය ඇතුළට ඇතුළු වුණාන් පස්සේ සම්පූර්ණයෙන්ම අතුරු දහන් වෙනවා. සියලු දෙනාට මේ S2 ඉදිරි පිටින් අරිහත් ඵලය උදා කර ගැනීමටත් සෝතාපන්න ඵලය උදා කර ගැනීමටත් එකම නිවන් දොර වර්තමානයේ තුල 180 වෙනවා. හෙටත් හමු වෙමු අපි. ශ්‍රාවකීන් 500 දෙනෙකුට ලෝතුරා බුද්ධත්වයට නියත විවරණ දෙන කතාව සමගි හැමෝටම 180 සරණයි.